समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනිච්ඡා භික්ඛවේ කාමා තුච්ඡා මෝස ධම්මා මායා කතමේ තම් භික්ඛවේ බාලලාපනන්ති වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි සූත්‍ර ධර්ම විවරණ මජ්ක්‍ධිම නිකාය ඇසුරු කරගෙන සිද්ධ කරන ධර්ම දේශනා මාලාවේ තවත් එක් වටිනා සූත්‍ර ධර්මයක් ශ්‍රවණය කරන්නට පින්නතුන් සූදානම් වෙන අවස්ථාව. පින්වත්නි මේ සසර ජීවිතයේ මනුෂ්‍යාත්ම භාව ලබන දිව්‍යාත්ම භාව ලබන එතනින් පහළ තියෙන සතර අපායට අදාළ යම් යම් ආත්ම භාවයන් ලබන මෙන්න මේ සංසාරගත සත්‍යයන් නිරන්තරයෙන්ම අසීමාන්තික දුක් දෝමනස්යන්ට බ්‍රහ්මකායික දේවරුන්ට වඩා මුහුණ දෙනවා. ඒ ජීවිතවල මුහුණ දෙනේ දුක් කරදර වලින් ගැලවෙන්නට හැම මොහොතකම ඒ ජීවිත සතුට ලැබෙන දේවල් වලට සමීප වෙනවා. මේ මනුෂ්‍ය ලෝක වේවා දිව්‍ය ලෝක වේවා සතර පායික හෝ වේවා ඒ ඇති වෙන අසීමාන්තික දුක් කරදර වලින් ගැලවෙන්නට ඒ දුක් කරදර අමතක කරන්නට දුක් කරදර වලින් මොහොතකට හරියත් මිදෙන්නට වෙනත් සතුටක් කරා වෙනත් සතුටක් ඇති කරගන්නට උත්සාහ කරනවා. අවීචි මහ නිරයේ දැවෙන සත්වයෝ හාත්පසින්ම දැවෙන සත්වයෝ සැනසෙල්ලක් බලාපොරොත්තුවෙන් යොදුන් ගාණක් ඈතින් විවර වෙන දොරටුවක් පැත්තට දුවනවා කියලා දේවදූත සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සූත්‍රයේම සඳහන් කරනවා පිපාසයෙන් දැවෙනකොට පිච්චෙනකොට නිරය පාලකයන්ගෙන් නිරිසත්තු වතුර ඉල්ලනවා. ඊළඟට කුසගින්නට ආහාර ඉල්ලනවා. එතකොට නිරේ ලෝකයේත් ඇති වෙන දුක් කරදර වලින් මොහොතකට අත් මිදෙන්න ඒ අත් මිදෙන්නට පුළුවන් යමක් Tamanට දැනෙනවද අන්නේ දේ ඉල්ලලා ඒ සතුට ලං කරගන්න ඒ නිරිසත්වයෝ පවා උත්සාහ කරනවා. තිරිසන් ලෝකයේත් එහෙමයි. යම් කිසි මොහොතක බලල් අම්ම කෙනෙක්ගෙන් පැටව මොහොතකට ඈත් කරොත් ඒ බලල් අම්මර පැටව ලැබෙනකම්ම කෑ ගහනවා. ඒ පැටව ලැබුණොත් තමයි යාගේ හිතට සැනසෙල්ල කියන එක ලැබෙන්නේ. ඒ නිසා ඒ පැටවා අහිමි වීමෙන් ඇතිවෙච්ච දුක් දොම්නසින් ගැලවෙන්න එයා පැටව ඉල්ලනවා. පැටව ලං වුණාම සතුට නිසා. ඒ වගේ තමයි පින්නත්නි මේ අපි ගෙවන මනුෂ්‍ය ජීවිතේ. තමන්ගේ ජීවිතෙත් බලන්න ඉපදුන දවස් ඉඳලා මේ මොහොත වෙනකම්ම විවිධ දුක්ඛම් කටළු වලට මුහුණ දෙනකොට ඒ දුක්ඛම් කටළු තමන්ට ලොකු පීඩනයක් වෙනකොට එක්තරා විදියක තෙරපීමක් ආතතියක් බාටපත් වෙනකොට ඒකෙන් ගැලවෙන්න තමන්ට දැනෙන විදියට තමන්ට හිතන විදියට මොකක් හරි සනසිල්ලක් හොයනවා. අපි අපේ ජීවිතවල අහලා බලන්න ඕන අපෙන්ම අන්න එහෙම එක මොහොතක ඇතිවෙච්ච පීඩන වලින් ගැලවෙන්නට මොකක් හරි සනසිල්ලක් හොයාගෙන ගියා. තමන්ට දැනෙන විදියට. අන්න ඒ හොයාගෙන ගිය සැනසිල්ල තුල සැනසිල්ල තිබ්බද කියලා අපි විමසනවා. දරුවෝ නිසා තමන්ගේ ජීවිතේ දුක් කරදර ඇති වෙනකොට, ， ස්වාමියා භාර්යාව නිසා තමන්ගේ ජීවිතේ දුක් කරදර ඇති වෙනකොට
තමන්ගේ සහෝදර සහෝදරියන් හේතු කරගෙන හරි යම් යම් දුක් දුම්නස් ඇති වෙනකොට තමන්ගේ ජීවිතයේ මේ මොනවා හරි දෙයක් සම්බන්ධව චිත්ත පීඩ ඇති වෙනකොට අන්නේ පීඩණයෙන් ගැලවෙන්න තමන්ගේ හිතත් මොනවා හරි පැත්තකට බර වෙන්නේ නැති සැනසෙල්ලක් ලැබෙයි කියලා. ඒ සැනසෙල්ලක් ලැබෙයි කියලා ඒ බර වුණු පැත්තෙන් තමන්ට එහෙම ස්ථිරසාර නොවෙනස් වෙන සුවදායී සැනසෙල්ලක් ලැබුණද කියලා පින්නති තමන්ගේ හිතින් අහලා බලන්න. අපේ ජීවිතය කියන එක අඩු රසයක් තියෙන වැඩි නීරසයක් තියෙන ධර්මතාවයක්. අපේ ජීවිතේ රස හරිම අඩුයි. නීරස බොහෝ සෙයින් තියෙනවා. ජීවිතයක් කියන්නේ ඒකයි. බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළ තියෙන්නේ මේ ගැන කලකිරෙන්න. එක් ජීවිතයක් නිසා, එක් ආදරයක් නිසා, එක් වස්තුවක් නිසා තමන් දුක් විඳිනකොට ඒ දුකෙන් ගැලවෙන්නට තවක් ජීවිතයක් හොයන එක නෙවෙයි පින්නත්නි නිවැරදි මාර්ගය. ඒ ආදරය නිසා තමන් දුක් විඳිනකොට තවත් ආදරයක් හොයන එක නෙවෙයි ඒ දුකෙන් නිදහස් වීමේ නිවැරදි මාර්ගය. සමහර අය කබලෙන් ලිපට වැටෙනවා වගේ තමයි ඔවැනි දේවල් නිසා සිද්ධ කරගන්නේ. අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ හරිම ලස්සන ක්‍රමවේද දේශනා කළා තියෙනවා. මාර්ගයන් පෙන්වලා තියෙනවා. අපේ ජීවිතවල ඇති වෙන මේ දුක්ඛ දෝමනස්යන්ගෙන් සදහටම ගැලවෙන්නට පුළුවන් මාර්ගයන්. ඒක යම් කිසි ඖෂධයක් පාවිච්චි කළා පැයකට දෙකකට සංසිඳව ගන්න වගේ දෙයක් නෙවෙයි. සංසාර ගමනටම ආපහු ඒ වගේ දුක්ඛ දෝමනස්යන් ඇති නොවන ස්ථිරසාර සැනසෙල්ලකට යන මාර්ගය අපේ තථාගතයන් වහන්සේ අපට පෙන්වා වදාළා තියෙනවා. ඉතින් අපේ ජීවිතවල දුක් කරදර ඇති වෙනකොට අපේ හිත දැන් නැවෙන්න ඕන අන්නේ මාර්ගයට. කෙනෙක්ගේ ආදරයක් නිසා තමන්ගේ හිත විඳවනවා නම් තවත් ආදරයක් හොයන එක නෙවෙයි දැන් කරන්න ඕනේ. මොකද හොයාගන්න ආදරෙත් ඒකාන්ත වශයෙන් වෙනස් වෙනවා. ඒ බුද්ධ වචනය සත්‍යයක්. එහෙනම් අපි කරන්න ඕනේ අපේ ජීවිතවල යම් යම් දුක් කරදර පීඩා තියෙනවා නම් ඒ දුක් කරදර පීඩා වලින් නිදහස් වෙන තවත් ඒ වගේම දුක් සකස් වෙන්න හේතු වෙන දේවල් වලට ඇදලා යන එක නෙවෙයි තථාගත ධර්මයේ පැත්තට ඇදලා යන්න ඕනේ. හරියට මේ ලෝක සත්‍යය මේ සැනසෙල්ල අපි දුම් පිපාසයක් තියෙනවා කියලා කෙනෙකුට පිපාසයක් තියෙන කෙනෙක් ගිනි වතුර තියෙන පැත්තකට දුවනවා නම් සිසිල් වතුර තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධව ඒක හරිම අපරාධයක්. පිපාසයක් තියෙන කෙනෙක් ගිනි වතුර නැත්තම් දැඩි උණුසුම් වතුර තියෙන ජලාශයකට යනවා පිපාසය සංසිඳව ගන්න. හැබැයි ඊට ප්‍රතිවිරුද්ධ දිශාවේ තියෙනවා සීතල ජලයේ තියෙන ජලාශයක්. මේ ලෝක සත්‍යයත් එහෙමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ හිත නිවන ඒ අමාදහර ඒ ධර්ම සාගරය මේ වෙනකොට මේ ලෝකේ ජීවමානයි. ඒත් ලෝක සත්‍යය හිත නිවා ගන්න දුවන්නේම මේ තමන්ගේ ජීවිතේ ගිනියම් කරවන රත් කරවන අර කාමෝගයන් තමයි. අද අපේ දේශනාවට අපි තෝරගත්තේ අපට දේශනා කරන්න තියෙන්නේ මේ කාමයන් සම්බන්ධ කලකිරීම ඇති කරගෙන හිත ඉහළ තලයකට ගැනීම සම්බන්ධ කරුණු කාරණා ටිකක්. සූත්‍ර දේශනාවේ නම පින්නත්නි ආනෙන්ජ සප්පාය සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ 106 වෙනි දේශනාව. කුරුරට කම්මාස ධම්ම කියන නියම් ගමේදී තමයි තථාගතයන් වහන්සේ මේ ධර්ම දේශනාව සිද්ධ කළේ. පින්නතුන මතක ඇති මේ කුරුරට කියන්නේ හරි ප්‍රසිද්ධ රටක්. මොකද සතිපට්ඨාන දේශනාව සිද්ධ කළේත් මේ කම්මාස ධම්ම කියන නියම් ගමේදී තථාගතයන් වහන්සේ. ඒ වගේම මේ ආනෙන්ජ සප්පාය කියන මේ ආනෙන්ජ කියලා කියන්නේ පින්නති නොසෙල් වෙන කියන අර්ථය.
නොසෙල්වෙන මානසිකත්වයකට සුදුසු නොසෙල්වෙන මානසිකත්වයට ගැළපෙන වගේ අර්ථයක් තමයි මේ ආනෙන්ජ සප්පාය කියලා කියන්නේ. මරණාසන්න මොහොතේ අපට නොසෙල්වෙන මානසිකත්වයකින් ඒකට මුහුණ දෙන්න පුළුවන් නම් අන්න ඒක යම්කිසි ශ්‍රාවකයෙක් ලබන ලොකු ජයග්‍රහණයක්. ඉන්ජති කියන්නේ සෙලවෙනවා කියන එක, ආනෙන්ජ කියන්නේ නොසෙල්වෙනවා කියන එක. එතකොට නොසෙල්වෙන මානසිකත්වයක් සමතේ සහ විදර්ශනාව තුලින් ඇති කර ගැනීම තමයි මේ සූත්‍ර දේශනාවේ සාරය. කම්මාස ධම්ම නියම්ගාමීන තථාගතයන් වහන්සේ පින්වත්නි දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට අනිච්චා භික්කවේ කාමා තුච්ඡා මෝස ධම්මා. පින්වත් මහණෙනි මේ කාමයෝ කියන වස්තුකාම ක්ලේශකාම. වස්තුකාම කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ක්ලේශකාම කියන්නේ රාගය, ද්වේෂය, ආදරය ආදී කෙලෙස් ධර්ම. අනිච්චා භික්කවේ කාමා. මේ වස්තුකාම සහ ක්ලේශකාම අනිත්‍යයි. පින්නත්නි අපිට මේ වස්තුකාම සහ ක්ලේශකාමයෝ කොටස් 6කට බෙදන්න පුළුවන් මෙන්න මෙහෙම. රූප ලෝකය, ශබ්ද ලෝකය, ගන්ධ ලෝකය, රස ලෝකය, පහස ලෝකය, ධම්ම ලෝකය. දැන් අපි ඇහැට පේන රූප ලෝක කියන වචනෙන් හඳුන්වන්නේ නැහැ කියලාත් අපි බලන්න ඕනේ. ඒ ලෝක කියන වචනේ ඇතුලේ තියෙන විදර්ශනාවක්, හැංගිච්ච විදර්ශනාවක්. ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, paludu වෙනවා කියන අර්ථයෙන්. ඒ රූප ලෝකය කියන ඒ ලෝකය කියන වචන ඇතුලේ තියෙන විදර්ශනාවක්. මොකක්ද ඒක ඇතුලේ තියෙන ඒ විදර්ශනාව සැඟවුණු වචනේ අර්ථය කැඩෙන, බිඳෙන, paludu වෙන කියන අර්ථය. එහෙනම් රූපය කැඩෙන, බිඳෙන, paludu වෙන නිසා කියනවා රූප ලෝකය කියලා. ඊළඟට අපේ කනට ඇහෙන ශබ්ද කැඩෙන, බිඳෙන, paludu වෙන ස්වභාවයෙන් යුක්ත නිසා කියනවා ශබ්ද ලෝකය කියලා. නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස කැඩෙන නිසා, බිඳෙන නිසා, paludu වෙන නිසා ලෝක කියලා කියනවා. ගන්ධ ලෝක, රස ලෝක, පහස ලෝක. ඊළඟට ධම්ම ලෝක. ධම්ම කියන්නේ හැඟීම්, සිතුවිලි, චෛතසික ධර්ම. එතකොට අපේ හිතේ උපදින හැඟීමුත් ධම්ම ලෝක කියන්නේ ඒ ධර්මයොත් කැඩෙනවා, බිඳෙනවා, paludu වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් නොසෙල්වෙන චිත්ත සමාධියකට හරි නොසෙල්වෙන ලෝකෝත්තර හිතක් හරි ඇති කරගන්න කැමති නම් අන්න එයා මේ කාමයන් අනිත් වශයෙන් දකින්න ඕනේ. නැත්තම් අපි කලකිරෙන්නේ. ඒකයි මෙහි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ තියෙන්නේ. ඒ කියන්නේ මේ යම් කිසි කෙනෙක් දුෂ්කර වැඩපිළිවෙලක ඉන්නවා නම් දුෂ්කර ජීවිතයක් ගෙවනවා නම් ඒ දුෂ්කර ජීවිතේ ගෙවන කෙනාට ඒ කටුක ජීවිතේ ගෙවන කෙනාට ඒ ජීවිතෙන් උසස් ජීවිතයකට යන්න නම් එයා ඒ ඉන්න ජීවිතය ගැන කලකිරෙන්න ඕනේ. මේ ලෝක සත්වයෝ ඉන්නේ අසුචි ගොඩේ ඉන්න පණුව වගේ. අසුචි ගොඩ කියන්නේ පිළිකුල් සහගත දෙයක්. හැබැයි පණුව ඒක උපාදානය කරගෙන ඉන්නවා. ඒ නිසා පණුව අසුචි ගොඩකින් ගලවන්න හැදුවොත් අසුචි ගොඩම බදා ගන්නවා. අන්න ඒ වගේ මේ ලෝක සත්‍යයත් බොහෝ දුක් ඇති කරන මේ අසුචි ගොඩක් බඳු, ගොම ගොඩක් බඳු මේ කාම ලෝකය අල්ලගෙන, වැළඳගෙන, බඳාගෙන අනිත්‍යයත් එක්ක පොරකමින් ඒව තමා සතු කරගනිමින් ලොකු යුද්ධයක් වගේ ජීවිතයක් අරගෙන යන්නේ. අපිට ඕක ගැන කලකිරීම ඇති වෙන්න ඕනේ. අසුචි ගොඩෙන් ඉවත් වෙන්න නම් පණුවට අසුචි ගොඩ ගැන කලකිරීම උපදින්න එපා. ඒ වගේ මේ කාම ලෝකයෙන් හිත ගලවලා ගැඹුරු චිත්ත සමාධියකට සහ ලෝකෝත්තර මාර්ග හිතක් කරා අරගෙන යන්න නොසෙල්ලන මානසිකත්වයකට අරගෙන යන්න නම් මේ ඉන්න ගොඩ ගැන අපිට කලකිරෙන්න ඕනේ. මේ වැටිලා තියෙන ගොඩේ තියෙන අනිත්‍ය ස්වභාවය මතු කර ගන්න ඕනේ. එතකොට කලකිරෙනවා. ඒකයි බුදුන් වහන්සේ දේශනා කරන අනිච්චා භික්කවේ කාමා. මේ කාමයෝ අනිත්‍යයි. එහෙම දකින්න ඕන අපි.
ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා තුච්ඡා මෝස ධම්මා. තුච්ඡා මෝස ධම්මා කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කාමයෝ කියලා කියන්නේ මේ හිස් දෙයක්. කාමයෝ හිස් කියන්නේ මේ කිසිවක් නැහැ කියන අර්ථයෙන් නෙවෙයි. සත්පුද්ගල ආත්මත්වයෙන් හිස් කියන එකයි. ඇහැට පෙනෙන යම් රූප ලෝකයක් තියෙනවා නම් ඒක ආත්මත්වයෙන් හිස්. දැන් බලන්න පින්වත්නි අපි ඒ තේරුම් ගන්න ඕන කලකිරෙන්න නම් දැන් අපේ ශරීරය ගත්තට පස්සේ අපිට හිතෙනවනේ ශරීරය කියන්නේ ආත්මයක් කියලා. අපිට ශරීරය ආත්මයක් කියලා සාමාන්‍යයෙන් දැනෙන ගතියක් තියෙනවා. දැන් මේ ශරීරයේ අපි කොටස් කළොත් එහෙම දැන් අපි හිතමු ශරීරයේ හමක් තියෙනවා. ඒ හම කියලා කියන්නේ කුඩා කුඩා පොතු පොතු වගේ එකතු වෙලා සකස් වෙච්ච එකක්. ඒකයි හැමේ පොතු ගැලවෙන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ නිවසක තියෙන දැන් සාමාන්‍යයෙන් රාත්‍රී කාලේ එහෙම අපි කළුවරේ ඉඳගෙන විදුලි පන්දමක් දැල්ලුවොත් එහෙම අපට පේනවා කුඩු කුඩු පාවෙනවා වගේ. එතකොට මේ නිවසක් තුල ඒ විදියට වැඩිපුරම කුඩු කුඩු පාවෙන්නේ ගේ නිවෙස් ඇතුළේ ඉන්න අයගේ ශරීරවල ගැලවිලා ගිය හම් කෑලි. සියුම් සියුම් හම් කෑලි. ඕනනම් මේ විදුලි පන්දමකට අත ලං කරලා පොඩ්ඩක් අත තදින් පිහිදන්න වාර කීපයක්. අතෙන් නිකන් කුඩු කුඩු වගේ ගැලවිලා යනවා. එතකොට අපේ ශරීරයේ මේ හැම කියලා කියන්නේ ඒ වගේ පුංචි රූප කොටස් එහෙම නැත්නම් හං කෑලි එහෙම එකතු වෙච්ච එකක්. ඒ හං කෑල්ලක් අපි හිතමු තමන්ගේ අතින් ශරීරයේ තියෙන කකුලකින් හරි බිමට වැටුණා කියලා. ඒ හං කෑල්ලේ ආත්මයක් තියනවාද? ඒ හං කෑල්ලේ කෙනෙක් ඉන්නවද? නැහැ. ඊළඟට අපි හිතමු අපේ නියපොත්තක් කපලා බිම දානවා. ඒ නියපොත්තේ ආත්මයක් තියනවද? නැහැ. ඇහි පිල්ලමක් ගැලවිලා වැටෙනවා බිමට. ඒ ඇහි පිල්ලමේ කෙනෙක් ඉන්නවද? නැහැ. තමන්ගේ දතක් ගැලවෙනවා. දත අතර ගත්ත පස්සේ දතේ කෙනෙක් ඉන්නවද? දතේ ආත්මයක් තියනවද? නැහැ. තමන්ගේ කෙස් ගස් ටිකක් බිම වැටෙනවා. කොණ්ඩේ පීරද්දී. පණාවට හරියනවා. ඒ පණාවේ තියෙන කෙස් ගස් වල ආත්මයක් තියනවද? ඊළඟට කෙළපිටක් දැම්මොත් එළියට ඒකේ ආත්මයක් තියනවද? දැන් ආත්මය කියන්නේ මේ ශරීරයේ තියෙන දෙයක් නම් ශරීරය නම් එහෙනම් දවස ගානේ හැම ගැලවෙනවා කියන්නේ දත් ගැලවෙනවා කියන්නේ කෙස් ගැලවෙනවා කියන්නේ රෝම කූප ගැලවෙනවා කියන්නේ මේ ආත්මය ගැලවි යනවනේ. ඉතින් ඊළඟට මේ ශරීරයේ ලේ ධාතුවක් දුවනවා. මේ ලේ ධාතුව තුල ආත්මයක් තියෙනවද? අපි හිතමු ලේ ගත්ත කියලා පරීක්ෂණයකට සිලින්ඩරයකට ඒ ලේ ටිකේ ආත්මයක් තියනවාද? ඉතින් ශරීරයෙන් ඒකට ගියේ. එතකොට බාහිර නියපොත්තේ ආත්මයක් නැත්තම් මේ අතේ තියෙන නියපොත්ත වල ආත්මයක් තියෙවිද? බාහිර වැටුණු හං කෑල්ලක ආත්මයක් නැත්තම් මේ ශරීරයේ තියෙන හාම තුල ආත්මයක් තියෙද? බාහිර ලේ ධාතුව සිලින්ඩරයට ගත්ත ලේ ටිකේ මේ ආත්මයක් නැත්තම් මේ ශරීරය දුවන ලේ ටිකේ ආත්මයක් තියෙද? බාහිර කෙළපිඩේ ආත්මයක් නැත්තම් මේ ශරීරයේ තියෙන මුඛයේ තියෙන කෙළපිඩේ ආත්මයක් තියෙද? මේ ශරීරයේ වරින් වර රස්නයත් එක්ක එළියට එන දහඩියෙහි ආත්මයක් තියෙද? ශරීරයේ අභ්‍යන්තරයෙන් එන්නේ ඒක ආත්මයක් තියෙද? බුරුණු තෙල් වල ආත්මයක් තියෙද? කෙස්, ලොම්, නිය, දත්, හම්, මස් මේ ශරීරයේ තියෙන මස් වල එහෙන ආත්මයක් තියෙන්න පුළුවන්ද? එතකොට අපිට මේ උපාදානය වෙන ප්‍රබලම කාම වස්තුවක් තමයි මේ රූපය කියන්නේ. එතකොට අන්නේ රූපය කියන එක බලන්න බුදුන් වහන්සේ දේශනා කරන තුච්ඡා හිස් ආත්මත්වයෙන් තොරයි ඒක. ආත්මත්වයෙන් තොර ධර්මයක් ඒක. ඊළඟට ශබ්දේ තුල ආත්මයක් තියද? ශබ්දේ තුල ආත්මයක් තියද? ශබ්දේ තුල ආත්මයක් නැහැ. කෙනෙක් නැහැ. ගන්ධය තුල, රසයක් තුල, පහසක් තුල කෙනෙක්ගේ හිතේ තමන් ගැන යම්කිසි ආදරයක් ඉපදුනොත් ඒ ආදරයේ ආත්මයක් කියලා දෙයක් තියෙද? ඒක තේරුම් ගන්න පුළුවන් තමන්ගේ පැත්තේ
ආදරයට පොඩ්ඩක් එබිල බැලුවොත්. තමන්ගේ හිතේ යමෙක් ගැන ආදරයක් ඉපදුනාට පස්සේ ඒ ආදරය තුල ආත්මයක් තියෙනවද කියලා කල්පනා කළා බැලුවද? දරුවෝ ගැන ආදරයක් ඉපදුනා කියන්නකො හිතේ. ඒ ආදරය තුල කෙනෙක් ඉන්නවද? දැන් අපි ආත්ම කොට ගන්නේ හිතයි කයයි දෙකනේ. මේ දෙකනේ අපිට දැනෙන්නේ ආත්මයක් තියෙනවා කියලා. එතකොට දැන් ශරීරය සම්බන්ධ වුණ අපිට යම්කිසි සිහියක් නුණක් ආවා ඒක නෑ නෑ වගේ කියලා. හිත අරගෙන බැලුවොත් මේ හිතේ තමන්ගේ හිතේ යම්කිසි ආදරයක් උපදිනවා නම් කෙනෙක් ගැන ඒ ආදරයේ තුල ඒ හැඟීම තුල කෙනෙක් ඉන්නවා කියලා හිතනවද? දැන් යමක් මගේ නම් යමක් මම මගේ කියලා දැනෙනවා නම් ඒක අපිට ඕන විදිහට අසුරවන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. තමන්ගේ හිතේ යමෙක් ගැන තියෙන ආදරය තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? යමක් මගේ නම් යමක් මම නම් ඒක අපට ඕන විදිහට පවත්ව ගන්න පුළුවන් වෙන්න එපා. පොඩ්ඩක් තමන්ගේ හිතින්ම අහලා බලන්න ඒ තමන්ගේ හිතේ යමෙක් ගැන ආදරයක් ඉපදුනාට පස්සේ ඒ ආදරේ තමන්ට ඕන විදිහට තියෙනවද? එයා මොන වරදක් කළත් ඒ ආදරේ රැකිලා තියෙනවද? එයා තමන්ට උදව් උපකාර නොකළත් ඒ ආදරේ රැකිලා තියෙනවද? එයා තමන් දාලා ගියත් ඒ ආදරේ රැකිලා තියෙනවද? එයා තමන්ට වටිනාකම් දෙන්නේ නැති වෙනකොටත් ඒ ආදරේ රැකිලා තියෙනවද? එහෙම නැහැ. තමන්ගේ හිතේ උපදින ආදරේවත් එක දිගට පවත්ව ගන්න බැරි නම් ඔතන තමන්ගේ කියන ආදරයක් නැහැ. එහෙනම් බාහිර තමන්ට අරමුණු වෙන කෙනෙක්ගේ හිතේ උපදින ආදරයක් තුල වුණත් එහෙමම තමයි ආත්මත්වයෙන් තොරයි. ඉතින් මේ ගැඹුරු කාරණා නමුත් අපි මේ ඉන්න අසුචි ගොඩෙන් ගැලවෙන්න නම් ඔය ඇත්ත දකින්න ඕනේ. නැත්තම් මේව අල්ලගෙන බඳාගෙන වැළඳගෙන දත් මිටි කාගෙන අල්ලගෙන වෙන කෙනෙකුට ඒ කියන්නේ හරියට අර කවදාවත් ලස්සන සෙල්ලම් බඩුවක් ඇසුරු කරපු නැති ළමයෙකුට සෙල්ලම් බඩුවක් දුන්නා වගේ තමයි ලෝකයා මේ කාම ලෝකේ අල්ලගෙන ඉන්නේ. අර පොඩි දරුවෙකුට සෙල්ලම් බඩුවක් දුන්නාට පස්සේ කවදාවත් සෙල්ලම් බඩුවක් දැකලා නැති ලස්සන විසිතුරු බඩුවක් දුන්නාට පස්සේ මොකද කරන්නේ? අල්ලගෙන දත් මිටි කාගෙන වැඩිහිටි පුරුෂයෙකුටවත් ගලවන්න බෑ ඒක. අන්න ඒ වගේ තමයි මේ ඇති වෙලා වෙනස් වෙලා කැඩිලා බිඳලා paludu වෙලා යන ආත්මත්වයෙන් තොර හිස් මේ කාම ධර්මයෝ ක්ලේශ ධර්මයෝ ලෝක සත්‍යය අල්ලගෙන බඳාගෙන දැඩි කරගෙන බලන් දෙපා අහන්න එපා මේ මගේ දේවල් කියලා කෑකෝ ගසමින් ලොකු පෙරලියක් කර කර මේ ජීවිතය අරගෙන යන්නේ. ඉතින් ඔය තදට ඔය අල්ලගත් එක ගැලවෙන්න ඕන. එතනයි නිදහස තියෙන්නේ. ඔය තදින් අල්ල ගැනීම තුළ නෙමෙයි සැනසෙල්ල තියෙන්නේ. ඔතන බුරුල් වෙන්න ඕනේ. එහෙම බුරුල් වෙන්න නම් ඕවයි ඇත්ත දකින්න ඕනේ. පණුවට අසුචියේ තියෙන අසුචි ගතිය දැනෙන්න ඕනේ. ඒක ජරා දෙයක් කියලා ඒක පහත් දෙයක් කියලා ඒක ලාමක දෙයක් කියලා දැනෙන්න ඕනේ. දැනුණොත් තමයි පණුව එතනින් එළියට පහින්නේ. ඒක හොඳක් සැපක් කියලා දැනෙනකම්ම කෝට්ටකින් හරි ඉවත් කරන්න හදද්දී ආපහු රූට යන්නේ ලිස්ස යන්නේ මුවින් අල්ලගන්නේ අසුචි ගොඩපයි. ඉතින් අනිච්චා භික්කවේ කාමා තුච්ඡා මෝස ධම්මා යමෙක් හොඳට මෙනෙහි කරන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගන්ධ රස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තරන්නේ මේ ආදරය ආදී රාග ආදී කෙලෙස් ධර්ම පවා ඇති වෙලා නැති වෙලා කඩලා බිඳලා paludu වෙලා යනවා. ඊළඟට මේවා ආත්මත්වයෙන් තොර හිස් ධර්ම කියලා. ඊළඟට මෙයා මනසිකාර කරනවා මායා කතමේතම් භික්කවේ බාලලාපනං. ඊළඟට මෙයා මනසිකාර කරනවා මේ කාමයෝ කියලා කියන්නේ හරියට ජලයේ මැණික්සේ පෙන්වන මායාවක්. ඒ කියන්නේ මොකද්ද පින්නන්තේ? දැන් බලන්න ඔය මේ සමහර ගංගාවලට එහෙම පාන්දරේ හිරු රැස් වැටෙනකොට නිකන් දිලිසෙනවා තනින් තන. මැණික් වගේ දිලිසෙනවා. සමහර ගස්වල මේ ඒ ගස්වල කොළ දිගේ වතුර බින්දු පිණි බින්දු ඇවිල්ලා ඒ අගේ එල්ලෙලා තියෙනකොට එතෙන්ට හිරු රශ්මිය වැටුනොත් මිනි කැටයක් වගේ දිලිසෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එතන මායාවක් තියෙන්නේ. නිකම්ම නිකම් වතුර බින්දුවක් පේන්නේ මිනි කැටයක් වගේ, මැණික් කැටයක් වගේ. අන්න ඒ වගේ කියනවා කාමයොත්. ලෝකයාට මේ කාම වස්තු මැණික් වගේ
පේන්නේ ලොකු අගයක් ලොකු වටිනාකමක්. හැබැයි ඒක ජල බිඳුවක් තරම් ලාමක දෙයක්. ඉතින් මායා කතමේතං කියන්නේ ඒකයි. මේ රූප ලෝකේ, ශබ්ද ලෝක, ගන්ධ ලෝක, රස ලෝක, ස්පර්ශ ලෝක, ආදරය ආදී මේ ලෝක විතරනේ රාග ආදී කෙලෙස් ධර්ම උනා. මේවා මේ මායාවල් වගේ. වැඩිහිටි කෙනෙකුට තනකොළ ගහක් අග එහෙම නැත්නම් ජලයේ හරි අරම මැණික් කැට වගේ දිලිසෙන ජල බිඳු දැක්කට මේ එයා මුලාවටපත් වෙනවා. එයා දන්න මේ වතුර වලට ඉරව්ව වැටිලා නෙමෙයි මෙතන ඇති මැණිකක් නැහැ කියලා. පුංචි දරුවෙකුට දැක්කොත් මොකද වෙන්නේ? ඒ දරුවා දල්නගෙන බලාගෙන ඉන්න මොකක්ද මේ දිලිසෙන්නේ වටින එකක් වගේ වටින එකක් වගේ. අන්න ඒ වගේ තමයි පොඩි ළමයා වගේ තමයි මේ ලෝක සත්‍යෝ මේවා අල්ලගෙන ඉන්නේ. මැණික් කට වගේ අල්ලගෙන ඉන්නවා. හැබැයි වතුර බිඳු වගේ ලාමකයි. මායා කතමේ තම්බික්ක ඊළඟ බාල ලාපණං ඒ විතරක් නෙවෙයි. ඒවා මගේ කරගෙන ජීවත් වෙනවා. මගේ කරගත්තට පස්සේ තමයි මසුරුකම එන්නේ. මොකද්ද මසුරුකම කියන්නේ? මේක මට විතරයි කියන අයිතිය. හැඟීම. අපිට එක මහත්මයෙක් සඳහන් කළා විවාහ වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ වටපිට බලන්නත් නිදහසක් නැහැ කියලා. අන්න බලන්න. ස්ත්‍රියක් පුරුෂයෙක් මගේ කරගත්තම පුරුෂයෙක් ස්ත්‍රියක් මගේ කරගත්තම වෙනදී වටපිට බලන්නව නිදහසක් නැහැ. මොකද ඒ වටපිට බැලීම තුලත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට බාලලාපණං යමක් මගේ කර ගැනීම යමෙක් මගේ කර ගැනීම බොහෝ දුක් ඇති වෙන්නට හේතු වෙන බාල වැඩපිළිවෙලක්. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිච්චා භික්කවේ කාමා තුච්ඡා මෝස ධම්මා මායා කතමේතම් භික්කවේ බාලලාපණං ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මනුෂ්‍ය කාම හෝ වේවා පරලොව දිව්‍ය කාම හෝ වේවා මේ මනුෂ්‍ය කාම හෝ වේවා පරලොව දිව්‍ය කාම හෝ වේවා මේ සියලුම කාමයෝ මායාගේ වාසස්ථානයි. අන්න බලන්න. මායාගේ වාසස්ථාන තමයි මේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පහසකාම, ධම්මකාම කියන මේ මනුෂ්‍ය ලෝකවල තියෙන කාම, දිව්‍ය ලෝකවල තියෙන කාම. මායාගේ වාසස්ථාන. කියන්නේ මේ කාමයන් එක්ක ඉන්නවා කියන්නේ ඒක මායාට එයා හොඳට ගොදුරු කරගන්න පුළුවන්. මායාට එයාව හොඳට හසුරවන්න පුළුවන් අවස්ථාවක් ඒක. ඒකනේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත් මහණෙනි පියවුරුමේ ඉන්න කියලා. පියවුරුමේ හිටියොත් මායාට ගොදුරු වෙන්නේ නැහැ. ඒකත් මතක් කරන්න ඕන. අර පුංචි කැටකිරිල්ලක් කුඹුර මේ හාන වෙලාවක හාපු වෙලාවක අර කුඹුරේම තිබ්බ පස් පිඩැල්ලක් උඩ අවුව තපිනවා. හැබැයි මෙයාට තාත්තා කියලා ගියේ කුඹුරේ පස් පිඩැල්ලේ උඩ ඉන්න නෙමෙයි. පස් පිඩැල්ලේ අස්සේ තියෙන පොඩි මේ ගුහාවක් වගේ. අන්න ඒකින්නේ කියලා තමයි ගියේ පියා. කුරුළු තාත්තා එහෙම කියලා කියේ. හැබැයි මේ කැටකිරිල්ල මොකද කළේ? තියෙන පඬිතකමට ආසාවට අවුව තපින්න අර පස්පිඩ උඩට වෙලා හොඳට අවුව තපෙද්දී උකුස් එක්ක වෙලා මොකද කළේ? එක පාට මේ සතා අල්ලගත්තා. අල්ලගෙන අහසට අරගෙන යද්දී මේ කැටකිරිල්ල කියනවා පිය උරුමේ හිටියනම් මං අල්ලයි. පිය උරුමේ හිටියනම් මං අල්ලයි කියලා මේ කැටකිරිල්ල කියවන්න පටන් ගත්තා. එතකොට අර උකුස්සා ඉතින් මාන්නකාර උකුස්ස කියනවා ඔහේ කොහේ හිටියත් මං අල්ලනවා. ආපහු කියනවා පිය උරුමේ හිටියට ඒ උනාට මාව අල්ල ගන්න බෑ ඔහෙට. ඊට පස්සේ මොකද කරන්නේ? හරි මං අතාරින්නම් ගිහිල්ලා හැංගෙනවකෝ පිය උරුමේ මං අල්ල ගන්න හැටි කියලා බලන්න මොකද කළේ? අර මේ කැටකිරිල්ල අතහැරියා. කැටකිරිල්ල වේගෙන් පියාඹගෙන එනවා. ඒ පස්සෙන් උකුස්සත් වේගෙන් පියාඹගෙන එනවා. කැටකිරිල්ල වේගෙන් ඇවිල්ලා අර කැටේ උඩ ලගින්න වගේ ඇවිල්ලා හරවල යනවා ඇතුළට. ගුහාව ඇතුළට. උකුස්ස වේගෙන් ඇවිල්ලා මොකද වෙනවට පස් පිඩේ ඔළුව හැප්පිලා මරණයටපත් වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කැටගරිയിൽ අර පස්පිඩ උඩ හිටියනේ. ඒක තමයි කියන කාම වස්තු. මායයට ගොදුරු වෙනවා එතකොට. හැබැයි යම් කිසි කෙනෙක් අර කැටගරිയിൽ අර ගුහාවස් ඉන්නවා වගේ කායනුපස්සනාව තුළ ඉන්නවා නම්, වේදනානුපස්සනාව තුළ ඉන්නවා නම්, චිත්තානුපස්සනාව තුළ ඉන්නවා නම්, ධම්මානුපස්සනාව තුළ ඉන්නවා නම් අන්‍යයාට ලොකු රැකවරණයක්. එතන තමයි බුදු පියාණන් වහන්සේගේ උරුමේ තියෙන්නේ. සතර සතිපට්ඨානය තුල. ඉතින් යම් කිසි කෙනෙක් අර කැටගරිල්ල අර පස්පිඩ උඩ හිටියා වගේ මේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පහසකාම, ක්ලේශකාම වල වාසය කරනවා නම් ඒක මායාවේ වාසස්ථානයයි. ඒක අපිට දැනෙන්න ඕනේ. දැන් මොකක් හරි කාම වස්තුවක් පස්සේ හිත දුවනවා කියන්නේ ඒතර අපිට දැනෙන්න ඕනේ මම මේ මායාවට ගෝචරව ඉන්නේ. මායාවට ගොදුරු වෙලම ඉන්නේ මම. එහෙම අපිට දැනෙන්න ඕනේ. කෙනෙක්ගේ ආදරයක් පිටිපස්සේ හිත දුවනවා කියන්නේ ක්ලේශකාමනේ. එතකොට අපිට දැනෙන්න ඕනේ මම මේ අර කැටගරිල්ලි අර පස්පිඩුවට ඉන්නවා වගේ මේ මායාවට ගොදුරු වෙන සීමාවක මම මේ ඉන්නේ. මේක හරියන්නේ මට අනතුරක්මයි. ඊළඟ විශේෂයෙන්ම සිහිපත් කරන්න තියෙන පින්නත්නි මේ දැන් අපි මේ ලෝකෙනේ මනුස්සකාමනේ. මේ මනුස්සකාම වල ඉන්න ගමන් මනුස්සකාම වලින් ගැලවෙන්න බැරි කෙනෙක් දිව්‍ය කාම වලට ගියොත් නම් ඉතින් ගැලවෙනවා කියන එක ඉතින් බොරු තමයි. මනුස්ස ලෝකේ දැන් බලන්න දැන් මනුස්ස ශරීරයකට යමෙක් ඇලී ගැලී ඉන්නවා කියන්නකෝ. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ ඇලී ගැලී ඉන්න මේ මනුස්ස ශරීරය මොන වගේ එකක්ද? පිළිකුල් එකන්නේ. මනුස්ස ලෝකයක මනුස්ස ශරීරයක් කියන්නේ ස්ත්‍රී පුරුෂ ශරීරයක් කියන්නේ ඒක පිළිකුල් සහගත දාඩිය ගලන මුරුණු තෙල් තියෙන මැස්සෝ වහන එහෙම මේ මල මූ පවා තියෙන පිළිකුල් සහගත එකක් නෙමෙයි මනුස්ස ශරීරයක්. ඉතින් ඒවත් අතහැර ගන්න බැරිව ඉන්න කෙනෙක් අපි හිතමු මොකක් හරි යම් කිසි පන්සිල් රැකලා හරි දාන ආදී පින්කම් ටිකක් කරලා හරි දිව්‍ය ලෝකයකට ගියා කියලා. දිව්‍ය ලෝකවල ඉන්න දිව්‍යාංගනාවන්ගේ සහ දේවරුන්ගේ ශරීර කොහොමද? මේ හම්මස් කෙල ඒ ආදීන් සකස් වෙච්ච ඒවාද? එතකොට මෙයා මේවා බඳාගත් මේ මස් ගොඩ මෙහෙම බඳාගත්ත කෙනා එහෙ ගිහිල්ලා අරව කොහොම බඳා ගනීද? ඒක අපි සඳහන් කළේ මනුස්ස කාමයන්ට අහු වෙච්ච කෙනා, අහු වෙලා හිටපු කෙනා දිව්‍ය කාමයන්ට අහු වෙනව කියන කහන්න දෙයක් නෙමෙයි. ඒක හරියට මෙන්න මේ වගේ. ඇඳුම් වලට කැමති කාන්තාවක් ඉන්නවා. විවිධ ඇඳුම් වලට කැමති කාන්තාව, විසිතුරු ඇඳුම් වලට කැමති කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාව මේ ඔන්න විශාල ඇඳුම් තියෙන වෙළඳසැලකට කවුරුහරි එකගෙන යනවා. සාමියා හරි එකගෙන යනවා. එකගෙන ගිහලා කියනවා මේ වෙළඳසැලේ තියෙන ඔක්කොම ඇඳුම් ටික ඔයා කියනවා. එතකොට එයා කොහොම හැසිරෙයිද? අර හෙදුවයි මෙහෙ දුවයි ලොකු කලබගැනියක් කරගන්නේද නැද්ද? ඒ කියන්නේ සන්තෝෂ වැඩිකමට. මේ ජීවිතේ සීලාදී ගුණධම් වර්ධනය කරලා දාන ආදී පින්කම් දීලා කරලා මේ දිව්‍ය ලෝකවල පහළ වෙන විමාන සහිතව. විමාන සහිත සමහර විමාන යොදුන් ගණන් දිගයි. ඒවා දිව්‍ය ලෝකේ කාමයන්ගෙන් විසිතුරු වෙලා තියෙන්නේ. දිලිසෙනවා. එතකොට හරියට වස්ත්‍රවලට ආස කරන කාන්තාවක් රෙදි කඩේකට එකගෙන ගිහිල්ලා ඒකේ අයිතිය පැවරුවා වගේ තමයි අර දිව්‍ය කාමයකට එහෙම නැත්නම් විමානයකට ගිහිල්ලා ඉපදුනාට පස්සේ කිසිම සිහියක් නැහැ. ඒකයි කියන්නේ සමහර දෙවිවරු කොච්චර දිව්‍ය කාමයන්ට ගොදුරු වෙනවද කියනවනම්, ගිජු වෙනවද කියනවනම් ඒ දෙවිවරුන්ට දිව්‍ය භෝජන ගන්න වෙලාවත් අමතක වෙලා. මොකද වෙන්නේ? චුත වෙනවා. දැන් සමහර අය ඉන්නේ සමහර අය මනුස්ස ලෝකෙත් ඒ වෙන්නේ. දැන් සමහර අය ටෙලිනාට්‍ය චිත්‍රපටි බලන වාඩුණාට පස්සේ මොකද වෙන්නේ? කණ්ඩ අඬ ගැහුවත් කණ්ඩ බෑ කියනවා. එහෙමනේ දැන් සමහර ඔය ක්‍රිකට් මැච් වගේ ඒවා එහෙම දේශපාලන සමහර වැඩසටහන් එහෙම බලන්න මේ කණ්ඩ ඕනත් නැහැ. එතකොට දිව්‍යකාම කියන්නේ කොච්චර බලවත්ද? ඉතින් ඒ නිසා අපි මේ ආනන්ද සප්පාය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ ටික මුලින්ම දේශනා කළේයි මේ ගොඩෙන් ගලවන්න අපි. මේ දිව්‍යකාම මනුෂ්‍යකාම වලින් අපි ගලවන්න ඕනේ. ගලවන්න නම් මේකේ අනිත්‍ය ස්වභාවය, මේකේ අනාත්ම ස්වභාවය, මේකේ දුක් උපදවන ස්වභාවය, මේකේ ලාමක ස්වභාවය හොඳට දැනෙන්න ඕනේ හිතට. දැන් මේ ටික ඇහෙද්දී අපේ පිනුතුන්ගේ හිත පොඩ්ඩක් හරි මේවා વિશે කලකිරුණාද නැද්ද?
ඇත්ත තමයි DNA මේවත් එක්ක ඉඳින් ඉඳලා ඇති වැඩක් නැහැ කියලා වගේ දැනෙනවද නැද්ද? එතකොට මේක භාවනාවේ වශයෙන් යමෙක් කරන්න පටන් ගත්තොත් දවස් කීපයක් කොහොම දැනේද එයාට? ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද සප්පාය සූත්‍රයේ දේශනා කරන්නේ මෙන්න මේ විදිහට. මේ කාමයන්ගේ ආදීනව, මනුස්සකාම, දිව්‍යකාම ආදී මේවායේ ආදීනව නැවත මෙනෙහි කරන මෙන්න මෙයාට මේවා ගැන කලකිරීම තියෙනවා. කලකිරීම ඇති වෙලා මෙයා බලනවා මේකෙන් ඉහළ දෙයක් තියනවාද? අන්න එතකොට මෙයාට අරමුණු වෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක. ප්‍රථම ධ්‍යාන සැපය, ද්විතිය ධ්‍යාන සැපය, තතිය ධ්‍යාන සැපය, චතුර්ථ ධ්‍යාන සැපය. දැන් ඒකනේ පළවෙනි ධ්‍යානෙම විග්‍රහ කරන්නේ විවිච්ඡ කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියලා. මේ ප්‍රථම ධ්‍යානය කියන්නේ හැඟීමක්නේ. කුසල් හැඟීමක්නේ. එතකොට ඒ ධ්‍යානයක් කියන්නේ අරමුණේ කිඳා බැහැ ගන්නවා කියන අර්ථය. ධ්‍යානයක් කියන්නේ ඒ වගේ එකක්. අරමුණේ කිඳා බැහැ ගන්නවා. එතකොට ඒ ධ්‍යාන අරමුණේ ඒ කුසල අරමුණේ කිඳා බැහැසා කියලා කියන්නේ වෙන අරමුණු එතන නැහැ කියන එක. අර ධ්‍යාන අරමුණේම නැවත හිත වැඩ කරන අවස්ථාවක්. එතකොට යම් කිසි කෙනෙක් මේ කාමයන්ගේ ආදීනව දැකලමයි ප්‍රථම ධ්‍යානෙට යන්නේ. කාමයන්ගේ සුවය දැනි ප්‍රථම ධ්‍යානෙට යෑමක් කියලා දෙයක් නැහැ පින්වත්නි. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේ කාමයන්ගේ සුව තියනවා, මේවා හොඳයි, මේවා සදාකාලිකයි, මේවා සැපයි කියලා ඒ මිහිර විඳින්න මානසිකත්වයක් ප්‍රථම ධ්‍යානෙට යනවා කියන එක වෙන්නේ නැහැ කවදාවත්. අපි මේ කතා කළ ධර්මතාවලට අනුකූලව මෙනෙහි කරලා ඔය කාමයන් ටික එයාට ප්‍රතික්ෂේප වෙන්න ඕනේ. එතකොට එයා සුදුසුකම් ලබනවා ප්‍රථම ධ්‍යානෙට යන්න. ඒක සඳහන් කරන්නේ ප්‍රථම ධ්‍යානෙට ගියපු කෙනා විවිච්ඡ කාමේහි විවිච්ඡේ වකුසලේහි ධම්මේහි. ප්‍රථම ධ්‍යානෙට යන කෙනා අර කාමයන්ගෙනුත් කාම වස්තු වලිනුත් ඒ විතරක් නෙවෙයි ව්‍යාපාද තීන මිද්දාදී සියලු ක්ලේශ ධර්මයන්ගෙනුත් ඉවත් වෙලා තමයි ඒ සුදුසුකම ලැබුවේ. සාමාන්‍ය පෙළ සමත් වෙලානේ උසස් පෙළ කරන්න යොමු වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ කාමයන් කෙරෙහි කලකිරුණු කෙනාට කාමයන්ගෙන් හිත මිදුණු කෙනා තමයි ප්‍රථම ධ්‍යානෙට යන්නේ. කාමයන්ගේම වැටි ඉන්න කෙනා එහෙම ඉන්න අතරේ ප්‍රථම ධ්‍යානෙට යනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. ඒක අභව්‍යයි. එතකොට යම් කිසි කෙනෙක් හොඳට කලකිරීම ඇති කරගෙන ඔන්න ප්‍රථම ධ්‍යානෙට යනවා. ප්‍රථම ධ්‍යානයේ තියෙනවා විශේෂාංග 5ක්. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව. එතකොට ඒ ප්‍රීතියයි ඒ සුඛයයි කියන්නේ මනුෂ්‍ය කාමයන්ට වඩා මනුෂ්‍ය කාමයන් තුලින් ලැබෙන සතුටටත් වඩා දිව්‍ය කාමයන් තුලින් ලැබෙන සතුටටත් වඩා ඉහළ මානසික මට්ටමක්. දැන් අපි හිතමු දැන් කෙනෙකුට මේ ලෝකේ තමන් ගොඩක් ආදරය කරන කෙනාගෙන් ආදරය ලැබෙනවා කියලා. ලොකුවටම ලැබෙනවා කියන්නකෝ. දැන් එතකොට බලන්න හිතේ තියෙන චිත්ත ප්‍රීතිය කොහොමද? තමන් ආදරය කරන කෙනෙක් තමන් බලාපොරොත්තු වෙන විදිහට ආදරය දෙන්න පටන් ගත්තා. දැන් හිතේ පිනා යෑම කොහොමද? හිතේ සැපේ කොහොමද? එතකොට ඊට එහා සැප තියෙනවා දිව්‍ය ලෝකවල. ඒ දිව්‍ය ලෝකවල තියෙන සැපේට වඩා එහා සැපයක් තමයි අපි මේ කතා කරන ප්‍රථම ධ්‍යාන සැපය. එතකොට අපි මේ ලාමක සැපයක තමයි හිර වෙලා ඉන්නේ. මීට එහාගේ සැපයක් දිව්‍ය ලෝකවල තියෙනවා. දිව්‍ය ලෝකවල වඩා ගිය නිවැරදිම සැපයක් තියෙනවා බ්‍රහ්ම ලෝකවල. ඒක මනුෂ්‍ය ජීවිතයේ ඉඳගෙන අත්දකින්න පුළුවන්. ඒක තමයි පුදුමේ කියන්නේ. බ්‍රහ්ම ලෝක සැප විඳින්න බ්‍රහ්ම ලෝකෙටම යන්න ඕන නැහැ. කෙනෙක්ට මනුෂ්‍ය ලෝකෙ ඉඳගෙන කාමයන්ගේ ආදීනව දැකලා නිවැරදි කමටහනක් අරගෙන එයාට බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝකයේ තියෙන උතුම් සුවය මනෝමය වශයෙන් මානසික වශයෙන් මේ මහ පොළොවේ ඉඳගෙන විඳින්න පුළුවන්. මොන තරම් සැපයක්ද, මොන තරම් ලාභයක්ද, මොන තරම් වාසනාවක්ද ඒක. බ්‍රහ්ම සැපේ විඳින්න පුළුවන් මනුස්ස ලෝකෙ ඉඳගෙන. ඕව දැනෙන අය තමයි ඉතින් මොකද කරන්නේ? ඕව දැනෙන අය තමයි ඉතින් පත් කඩ අරගෙන ඊළඟට භාවනාසන හොයාගෙන සක්මන් කර ඕවා ගැන දැනගත් අය.
ඒ සැපේ හොයන්න යන්නේ මනුස්ස ලෝකෙ ඉඳගෙන. ඉතින් මේ ආනෙන් සප්පාය සූත්‍රය සඳහන් කරන්නේ මේ විදිහට මෙන්න මෙයා හතරවෙනි ධ්‍යානය දක්වාම හිත ගන්නවා. අන්න ඒක ආනෙන්ජ සැපයක්. ඒක නොසෙල්වෙන මානසිකත්වයක්. හතරවෙනි ධ්‍යානයට ගියා කියන්නේ ඒක නොසෙල්වෙන මානසිකත්වයක් වෙනවා. එවැනි මානසිකත්වයන්ට කියනවා කර්මන්නේ අවස්ථාවක් කියලා. හිත හොඳට කර්මන්නේ කරගත්ත අවස්ථාවක්. කාමච්ඡන්දයෙන් හානි වෙන්නේ නැහැ, ව්‍යාපාදයෙන් හානි වෙන්නේ නැහැ. එහෙම මේ කිසියම් ක්ලේශ ධර්මයකින් හානියක් වෙන්නේ නැති හිත ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තතිය ධ්‍යාන ඉක්මවා ගියපු ඉහළ මට්ටමකට ගත්ත හොඳ ක්‍රියාශීලී මනසක්. කර්මන්නේ මනසක් ඒකේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් මෙන්න මේ හතරවෙනි ධ්‍යාන සැපය ගැන පැහැදිලි සැපය තුල වාසය කරනවා. කෙනෙක් පින්වත් මහණෙනි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ධ්‍යාන සැපය තුල හතරවෙනි ධ්‍යාන සැපය තුල හිර වෙන්නේ නැතුව මෙයා ඒ ධ්‍යාන සැපය නාම රූප වශයෙන් විදර්ශනා කරලා අරිහත්ත්වයටපත් වෙනවා. අරිහත්ත්වයටපත් වුණොත් එයා ඒ ජීවිතේම පිරිනිවන් පානවා. හැබැයි යම් කිසි කෙනෙක් හතරවෙනි ධ්‍යානයට යොමු වෙලා හතරවෙනි ධ්‍යානය තුල වාසය කරමින් විදර්ශනා නොකර හිටියොත් අන්න ඒක ගරුක කර්මයක් වෙනවා. ගරුක කර්මයක් කියන්නේ මරණාසන්න මොහොතේ නැගී සිටින බලවත් කුසල කර්මයක් වෙනවා. එතකොට අනිවාර්යෙන් මරණාසන්න මොහොතේ මොකද වෙන්නේ? මරණින් මතු ඒකේ විපාක විඥානයක් වශයෙන් බ්‍රහ්මතලයක හිත පහළ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නත්නි යම් කිසි කෙනෙක් ඉන්නවා එයත් කාමයන්ගේ ආදීනව දකිනවා. කාමයන්ගේ ආදීනව දැකලා අර අපි සඳහන් කළා වගේ ඉතින් හොඳට මානසිකාර කර ඒවායේ ආදීනව දැක මෙයාට මේ රූපයේ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා. ඒ කියන්නේ එයාට දැන් පින්වත්නි අපේ ජීවිතවල දැන් අපිට සමහර අය ඉන්නේ කරදර කරන. ඒ කියන්නේ කතා කරොත් හිත රිදෙන දෙයක්මයි. අපිට පේන්නේත් අපේ හිත රිදෙන වැඩමයි. ඒ වගේ අපිට එහෙම ඉන්නවා අපි යාලට කියනවා මහා වද කියලා. මහා කරදරකාරයෝ කියලා. එහෙම යම් කිසි කෙනෙක් මහා වදයක් වුණොත් මහා කරදරයක් වුණොත් එයත් එක්ක ජීවත් වෙන්න හිතනවද සාමාන්‍යයෙන් අපිට එකට? අපිට හිතෙන්නේ නැහැ. අපිට ඒ වගේ මහා කරදරකාරයොත් එක්ක එකට ඉන්න හිතෙන්නේ නැහැ. දැන් එහෙම යාළුවෝ ටිකක් ඉන්නවා මේ යාළුවෝ ටික අතර ඉන්න මහා කරදරකාර යාළුවෙක්. අපි හැමතිස්සෙම මොකද කරන්නේ? අනේ යාළුවා නම් එපා. ඒ යාළුවට වඩා හොඳ යාළුවෙක් ඉන්නවනම් අන්නේ පැත්තට අපි නැඹුරු වෙනවා. අන්න ඒ වගේ මේ හතරවෙනි ධ්‍යානයට එනකම්ම ආපු සමහර අයට මේ රූපය එනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සතර මහා ධාතුන්ගේ මේ සකස් වුණු මේ තමන්ගේ ශරීරයේ ඇසුරු කරන තියෙන රූප බාහිර රූප කියන මෙන්න මේවා ගැන මේවා හරිම වදයක් වෙනවා. මේවා හරිම මේ කරදරයක් වෙනවා. මේව තියෙන හින්දානේ මේ ජරාවටපත් වෙන්නේ. ඒකනේ දැන් මේ රූපය තියෙන හින්දානේ මේ ජරාවටපත් වෙන්නේ. ඉතින් ජරාවටපත් වෙන්නේ කොච්චර දුකක්ද? මේ හින්දානේ මේක තියෙන හින්දානේ මේ හිසරද කකුල් කැක්කුම් කොන් දෙකක්කුම් මේ රටේ නැති ස්පිරිතාල ගාන රස්තියාදු වෙවි ක්ලිනික් යමින් මේ ලේච පරීක්ෂා කරමින් මේ ඔක්කොම සෙල්ලම් මේ ශරීරෙ හින්දානේ. මේක වාඩි වෙලා ඉද්දිත් අමාරුයි, නැගිටලා ඉද්දිත් අමාරුයි, ඇලවෙලා ඉද්දිත් අමාරුයි, හිටගෙන ඉද්දිත් අමාරුයි, වැඩක් කරද්දිත් අමාරුයි, කතා කරත් අමාරුයි, වැඩිපුර hina වුණත් අමාරුයි. ඉතින් යමක් දිහා වැඩිපුර බලාගෙන හිටියත් අමාරුයි. යමක් වැඩිපුර අහා හිටියත් අමාරුයි, කම් වලට රිදෙනවා. ඉතින් මෙයාට මේ රූපය තිත්ත වෙනවා. එතකොට මෙයා මොකද කරන්නේ? අරූපාවචර ධානය ලක්ක කරනවා. අනේ රූපය නැති අරූපාවචර ධාන. අන්න එතකොට යාට හම් වෙනවා ආකාසානංචායතනෙ කියන ධාන මට්ටම. මෙයා මොකද කරන්නේ? මේ කාමයන් ගැන කලකිරීමෙන් විශේෂයෙන් ඊළඟ මේ සතර මහා ධාතුන්ගේ සකස් වුණු මේ රූපය ගැන කලකිරුණු මෙයා මොකද කරන්නේ? මේ රූපයෙන් තොර අරූපාවචර ආකාසානංචායතනෙ ප්‍රථම ධානයට සමවැදෙනවා. සමවැදිලා සමහර අය මොකද කරන්නේ? ඒ සුව හොඳට විඳින්මින් ඉඳලා
ඊළඟට ඒ සුවයෙන් එළියට ඇවිල්ලා ඒ අත්දකපු ඒ සුවය සහ රූප ධර්මය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරලා අරිහත්ත්වයටපත් වෙනවා. සමහර අය ඒ සුවම විඳමින් ජීවිතය ගත කරලා මරණින් මතු ඒ ආකාසානංචායතන කියන ඒ භවය තුළ විපාක විඥාන වශයෙන් උප්පත්තිය ලබනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි කොටාස ඊළඟ කොටාසය එයාලටත් මේ කාමයන් ගැන කලකිරිලා විශේෂයෙන් සතර මහා ධාතුන්ගේ සකස් වන රූප ගැන කලකිරිලා මෙයා මොකද කරන්නේ විඥානංචායතනයට සම්වැදෙනවා. එතනදිත් අර වගේ සමහර අය ඒක තුල සුව විඳින්මින් වාසය කරලා මරණින් මතු ඒ බ්‍රහ්මතලයට යනවා. සමහර අය ඒ විඥානංචායතනය විදර්ශනාවට අරගෙන නාම රූප වශයෙන් ඒ කියන්නේ විඥානංචායතනය කියන නාම ධර්මයක් ඒ නාම ධර්ම උපදින්න හේතුන විවිධ අවිද්‍යාව තණ්හා කර්ම ආදී මේ විවිධ රූප ආදී හොඳට අරගෙන විදර්ශනා කරලා අරිහත්ත්වයටපත් වෙලා සසර ගමන අවසන් කරනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආකින්චංචායතනය. එතනදිත් අර වගේමයි. ඊළඟ නේව සංඥා නා සංඥායතනය. ඒක කියන මේ සමවත්තල ඉහළම තලය. ඉහළම තලයට ගිහිල්ලා මොකද කරන්නේ? අපි හැමතිස්සෙම තේරුම් ගන්න මේ වැනි තලවලට ගියේ කවුද? අර මේ රූප ලෝක, ශබ්ද ලෝක ආදී මේ කාම ලෝකයන්ගේ තියෙන දිව්‍ය කාම, මනුෂ්‍ය කාම ආදීයන්ගේ තියෙන ආදීනව හිස් බව ආත්මත්වයෙන් තොර බව මේ හැම දෙයක්ම හොඳට තේරුම් අරගෙන කලකිරුණා අය. ඊළඟට මේ විතර නේව සංඥා නා සංඥායතනට ගිහිල්ලා ඒ ධානය සුව විඳ ඉන්න කෙනා මරණින් මතු ඒ බ්‍රහ්මතලයේ උප්පත්ති ලැබනවා. සමහර අය මොකද කරන්නේ? ඒ අෂ්ට සමාපත්වලේ 8 වෙනි සමවත උනේ නේව සංඥා නා සංඥායතනය විදර්ශනාවට අරගෙන එයා ආශ්‍රවශය කරලා රහත් වෙලා පිරිනිවන් පානවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ ආනින්ජ සප්පාය කියන සූත්‍රය ශ්‍රාවකයන්ට දේශනා කළේ. ඉතින් මේක හරිම ලස්සන සහ මේක හරිම ගැඹුරු දේශනාවක් කියලා අපිට හිතෙනවා. කියන්නේ يعني මේකේ ලොකු දෙයක් තියෙනවා අපිට යන්න. ලොකු ගැඹුරක් තියෙනවා. ප්‍රථම අධ්‍යාන, ද්විතීය අධ්‍යාන, තතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන, ආකාසංචායතනය, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේසඤ්ඤානා සංඥායතන, ඊළඟට ආශ්‍රවසය කිරීම, රහත් වීම. ඉතින් මෙන්න මේ සූත්‍රය තුල මේ කතාවෙන නොසෙල්වෙන මානසිකත්වයන් පිළිබඳ නිසා මේ දේශනාවට නමක් දුන්නා ආනින්ජ සප්පාය කියලා. ඉතින් හරි ලස්සන දේශනාවක්. මජ්ක්‍ධිම නිකායේ 106 වෙනි සූත්‍රය අපි ආරාධනා කරන මේ සූත්‍ර දේශනාව හොඳට ශ්‍රවණය කරන්න. විශේෂයෙන්ම මේ කාමයන්ගේ තියෙන මේවා එක්ක මේ පෙරලි විඳවන දුක් ගැන හිතලා මේ මනුෂ්‍යකාම දිව්‍යකාම අභිභවාගිය එවැනි දේවල් වලින් අපට ලැබෙන සැපයට එහා ගිය උතුම් සැපයක් ලැබෙන මේ ධ්‍යාන මට්ටම් තමන්ගේ ජීවිතය අත්දකින්න ලොකු උත්සාහයක් දරන්න ඒ වෙනුවෙන් කැප වෙන්න මේ වටින ජීවිතේ එවැනි අර්ථාන්විත දෙයක් වෙනුවෙන් යොමු කරන්න කියලා කාරුණික සිහිපත් කිරීමක් සිද්ධ කරමින් අපි ධර්ම දේශනාව අවසන් කරන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. පින්නත්ති අද දවසේ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයක් දරමින් කටයුතු කරනවා රත්මලාන ප්‍රදේශයේ පදිංචි ස්වස්ති ජයවර්ධන සාමි දියණිය ඇතුළු දූදරු පිරිස විසින්. ඉතින් මේ මහතුමිය ඇතුළු දූදරුවන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා පුණ්‍යානුමෝදනා කරන්න අභාව ප්‍රාප්ත ඉෂ්ටීවන ප්‍රනාන්දු මහත්මයාගේ 74 වන උපන්දිනය සිහිකොට මේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන බව සඳහන් කරනවා. එතුමන්ට මේ සසර සාගරයෙන් එතර වී ඊතා ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ මහානීය ධර්ම දානමය කුසලය උපකාරී වේවා කියලා ඒ පින්වත් මහතුමිය සහ දූ දරුවන් සිහිපත් කරනවා. ඒ වගේම මේ පින්වත් අය නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී ඒ හැම දිනාට සසර ගමන කෙටි කර ගනිමින් උතුම් නිවනින් සැනසෙන්නටම හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයටත් ජයමග කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ලෝවාසී හැම දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවා කියලා පින්නතුන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදි තාම යහපත් ප්‍රාර්ථනා අදහස් ඇති කරගෙන අද දවසේ මේ ලෝකේ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණයට අවශ්‍ය ධර්ම දානමය පින්කම සිදු කරපු එස් ජයවර්ධන ස්වස්ති ජයවර්ධන මහත්මියටත් ඒ මහත්මියගේ දූ දරුවන් තුළ හැම දෙනාටමත් මේ ලෝකයේ මේ බණහපු හැම දෙනාටමත් බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ගුණානුභාව බලයෙන් සිතක් ශාන්තියක් සැනසීමක්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සංසාර දෝෂයක් නිසා හරි ජීවිතවල දුක් කරදර පීඩා රෝගාබාධ තියෙනවා නම් මේ සිදු කරගන්න මහානීය පුණ්‍ය කර්මයන්ගේ ආනිසංස වාරයෙන් ඒ සියලුම දුක් කරදර පීඩා තමන්ගේ ජීවිතවලින් දුරු වෙලා ඊටමත් නිදහසේ මේ ශාසනික ගුණධර්ම තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, සිහිය, නුවණ, වීරිය, අදිෂ්ඨාන හැම දිනාටම ලැබේවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම අති උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නටමත් මේ පුණ්‍ය ශක්තිය පාරමිතාවක්ද වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.